ඊට පස්සේ මාතෘකාව දාගන්න කෝණික ප්‍රවේගය. මාතෘකාව දාගන්න කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය කියලා කියන්නේ රේඛීය ප්‍රවේගය වගේම එකක්. හොඳයි. දැන් ඉස්සෙල්ලා අපි නිකම්ම ප්‍රවේගය කියලා කිව්වනේ. නිකන් පළවෙනියට ඉපදිච්ච පුතාට පුතා කියනවා වගේ. හරිද? ඉස්සෙල්ලා අපි නිකම්ම ප්‍රවේගය කියලා කිව්වා. ඇයි නිකම්ම ප්‍රවේගය කියලා කිව්වේ? පළවෙනි බලය පාඩම පටන් ගන්න කලින් ප්‍රවේගය කියලා වචනයක් ඉගෙන ගත්තනේ. බලය පාඩම පටන් ගන්න කලින් නැත්තම් O level කරන කාලේ ප්‍රවේගය නිකම්ම ප්‍රවේගය කියලා වචනයක් තමයි ඉගෙන ගන්නේ. ඇයි ප්‍රවේගය කියලා වචනයක් ඉගෙන ගන්නේ? නිකන් පළවෙනියට ඉපදින එකාට පුතා කියනවා වගේ. දෙවෙනි පුතා ඉපදුනාට පස්සේ තමයි අරුන්ට ලොකු පුතා කියන්නේ. තේරෙනවද? දෙවෙනි එකා ඉපදුනාට පස්සේ තමයි අරුන්ට ලොකු පුතා කියන්නේ. පළවෙනියට ඉපදිච්ච එකාට එතකම් උට කියන්නේ පුතා කියලා. ඒ වගේ හරිද? බලය පටන් ගන්න කලින් අපි ප්‍රවේගය කියලා වචනයක් ඉගෙන ගත්තනේ. ඇත්තටම ප්‍රවේගය කියලා වචනයක් ඉගෙන ගත්තට ඕක ඇත්තටම ප්‍රවේගය නෙවෙයි. ඕක ඇවිල්ලා රේඛීය ප්‍රවේගය. හොඳයි. ඒක අපි නිකම්ම බලය පටන් ගන්න කලින් මුලදිම අපි නිකම්ම ප්‍රවේගය කියලා ඉගෙන ගත්තා. ඒකට හේතුව තමයි වෙන ප්‍රවේග වර්ග අපි දන්නේ නැති නිසා. වෙන ප්‍රවේග වර්ග අපි දන්නේ නැති නිසා අරගෙන නිකම්ම ප්‍රවේගය කියලා ඉගෙන ගත්තා. වෙන ප්‍රවේග වර්ග ආව ගමන්ම අපි අරක විශේෂයෙන් මොකද්ද මේ ප්‍රවේගය කියලා තේරුම් ගන්න ඕනේ. මුලින්ම ඉගෙන ගත්ත ප්‍රවේගය. කියන්නේ බලය පාඩමටත් කලින් මුලින්ම ඉගෙන ගත්ත ප්‍රවේග වලට අපි කියනවා රේඛීය ප්‍රවේග කියලා. නැත්නම් උත්තරණ ප්‍රවේග කියලා කියනවා. එතකොට රේඛීය ප්‍රවේගයක් කියන්නේ මොකද්ද? රේඛීය ප්‍රවේගයක් කියන්නේ තප්පරයකට ගමන් කරන දුරකට. එහෙමනේ. ප්‍රවේගය කිව්වේ තප්පරයකට ගමන් තප්පරයට මීටර ගන්න. තප්පරයක් ඇතුළත ගමන් කරපු මීටර ගන්න. තප්පරයක් ඇතුළත ගමන් කරපු මීටර ගන්න කියනවා තප්පරයට මීටර කියලා. තප්පරයක් ඇතුළත ගමන් කරපු මීටර ගන්නනේ තප්පරයට මීටර කිව්වේ. ඒකනේ ප්‍රවේගය කිව්වේ. එතකොට ඒකට අපි කියනවා මොනවද? නිකම් ප්‍රවේගයද? නෑ. මොකක්ද ඒකට කියන්නේ? රේඛීය ප්‍රවේගය. අපි මුලින්ම ඉගෙන ගත්ත ප්‍රවේගය නැත්නම් O level කරන කාලේ ඉගෙන ගත්ත ප්‍රවේගයට අපි කියනවා රේඛීය ප්‍රවේගය කියලා. O level කරන කාලේ ඉගෙන ගත්ත ප්‍රවේගයට අපි කියනවා රේඛීය ප්‍රවේගය කියලා. හරිද? A level වලත් මුල් කාලේ ඉගෙන ගත්ත ප්‍රවේගයට රේඛීය ප්‍රවේගය කියලා කියනවා. හරිද? හරි. දැන් අපි අලුත් වචනයක් ඉගෙන ගන්නවා කෝණික ප්‍රවේගය කියලා. හරි? ප්‍රවේගයේ මල්ලි. රේඛීය ප්‍රවේගයේ මල්ලි තමයි කෝණික ප්‍රවේගය. ඌ පස්සේ ඉපදෙන්නේ. හරිද? ඌ පස්සේ ඉපදුනාට පස්සේ අර මුලින් ඉගෙන ගත්ත ප්‍රවේගයට අපි රේඛීය ප්‍රවේගය කියලා කිව්වා. හරිද? එතකොට මේ කෝණික ප්‍රවේගය කියන්නේ මොකද්ද? දැන් ඉස්සෙල්ලාම අපි රේඛීය ප්‍රවේගය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගමුකෝ. එක තප්පරයක් ඇතුළත ගමන් කරන දුරට තමයි රේඛීය ප්‍රවේගය කියන්නේ. ඒක ගැන හොඳට විස්තර කරලා තිනවා බලයේ මුල් කාලේ. ඒ වගේ තප්පරයක් ඇතුළත ගමන් කරන කෝණය තියෙනවනේ. මුළු තලිතේ යෙදෙන වස්තුවක් තප්පරයක් ඇතුළත ගමන් කරන කෝණය. තප්පරයක් ඇතුළත ගමන් කරන කෝණයට තමයි කියන්නේ මොකද්ද? කෝණික ප්‍රවේගය කියලා. තප්පරයක් ඇතුළත ගමන් කරන දුරට කියනවා රේඛීය ප්‍රවේගය. තප්පරයක් ඇතුළත ගමන් කරන විස්ථාපනයට කියනවා රේඛීය ප්‍රවේගය කියලා. තප්පරයක් ඇතුළත ගමන් කරන කෝණික විස්ථාපනයට කියනවා කෝණික ප්‍රවේගය කියලා. හරිද? හොඳට අහගන්න මේ වචන ටික. තප්පරයක් ඇතුළත ගමන් කරන රේඛීය විස්ථාපනයට කියනවා රේඛීය ප්‍රවේගය කියලා. තප්පරයක් ඇතුළත ගමන් කරන කෝණික විස්ථාපනයට කියනවා කෝණික ප්‍රවේගය කියලා. හරි? තප්පරයක් ඇතුළත ගමන් කරන කෝණික විස්ථාපනයට කියනවා කෝණික ප්‍රවේගය කියලා. දැන් රේඛීය ප්‍රවේගය අපි හෙව්වේ කොහොමද? රේඛීය ප්‍රවේගය හෙව්වේ රේඛීය විස්ථාපනය. මේ රේඛාව ඔස්සේ සිද්ධ වෙච්ච රේඛීය විස්ථාපනය බෙදුවා කාලේ. හරි? රේඛීය විස්ථාපනයේ කාලයෙන් බෙදලා රේඛීය ප්‍රවේගය හෙව්වා. එහෙනම් කෝණික ප්‍රවේගය කොහොමද හොයන්නේ? කෝණික ප්‍රවේගය හොයන්නේ කෝණික විස්ථාපනයේ කාලයෙන් බෙදලා. කෝණික ප්‍රවේගය හොයන්නේ කෝණිකව සිද්ධ වෙච්ච විස්ථාපනය දිනවනේ. මේ කෝණිකව සිද්ධ වෙච්ච විස්ථාපනය ඒක බෙදන්න ඕනේ ඒ සඳහා ගත වෙච්ච කාලය. හරිද? කෝණිකව සිද්ධ වෙච්ච විස්ථාපනය බෙදන්න ඕනේ ඒ සඳහා ගත වෙච්ච කාලය. එතකොට එක තප්පරයකට සිදු වෙලා තියෙන කෝණික විස්ථාපනය. හරිද? එක තප්පරයකට සිදු වෙලා තියෙන කෝණික විස්ථාපනය එනවා එතකොට. හරි? එතකොට කෝණික ප්‍රවේගය කියන්නේ කෝණික විස්ථාපනයේ බෙදීම කාලය.
කෝණික විස්ථාපනයේ විදිහම කාලය. හරි. ඒක මට ඕන නම් මෙහෙම ලියන්න පුළුවන්. කෝණික ප්‍රවේගය කියන්නේ කෝණික විස්ථාපනයේ විදිහම කාලය. කෝණික ප්‍රවේගයට මට ලියන්න පුළුවන් ඔමේගා කියලා. ඔමේගා සමානයි කෝණික විස්ථාපනයේ s බෙදීම කාලය t. sorry කෝණික විස්ථාපනය කියන්නේ s ද? කෝණික විස්ථාපනය කියන්නේ දුරක්ද? නෑ මොකද්ද කෝණික විස්ථාපනය කියන්නේ? කෝණයක්. ඒතකොට s දෙන්නේ මොකද්ද? θ. හරියටම හරි. කෝණික විස්ථාපනය කියන්නේ θ. θ බෙදීම t වලින් එනවා කෝණික ප්‍රවේගය. ඒ කියන්නේ එක තප්පරයක් ඇතුළත ගමන් කරපු කෝණය තමයි කෝණික ප්‍රවේගය වෙන්නේ. right. කෝණික ප්‍රවේගය කියලා මාතෘකාව දාගත්තනේ. කෝණික ප්‍රවේගය කියලා මාතෘකාව දාගෙන ඉස්සරහින් ලියන්න වරහන් ඇතුලේ ඔමේගා w එහෙම නෙවෙයි ඈ. මේ ලිව්වේ w නෙවෙයි. w ලියන්නේ මෙහෙමනේ. ඔමේගා ලියන්නේ මෙහෙම. හරි. වරහන් ඇතුලේ ලියන්නේ ඔමේගා. ලියන්න මෙහෙම ලියන්න. ඒකක කාලයකදී ගමන් කරන කෝණය 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 කෝණික ප්‍රවේගය ලෙස හැඳින්වේ. ඒකක කාලයකදී ගමන් කරන කෝණය කෝණික ප්‍රවේගය ලෙස හැඳින්වේ. ඒකක කාලයකදී ගමන් කරන කෝණය කෝණික ප්‍රවේගය ලෙස හැඳින්වේ. right. මේ සමීකරණය මේක විතර ලියන්න. කෝණික ප්‍රවේගය සමානයි කෝණික විස්ථාපනයේ බෙදීම කාලය. එතකොට කෝණික ප්‍රවේගය සමානයි θ බෙදීම t. මේක ලියලා මේක ලියන්න. හරි. මාතෘකාව දාගන්න වස්තුවේ වේගය ඇලහිලක් ස්පර්ශීය ප්‍රවේගය. වස්තුවේ වේගය ඇලහිලක් ස්පර්ශීය ප්‍රවේගය. වරහන් ඇතුළේ ලියා ගන්න simple v. වරහන් ඇතුළේ ලියා ගන්න simple v. ස්පර්ශීය වේගයටයි ස්පර්ශීය ප්‍රවේගයටයි වස්තුවේ වේගයටයි දෙකටම කියන්නේ simple v කියලා. ඔය දෙකම එකක් වගේ තමයි. දෙකම එකක්. හොඳයි. එකක් වගේ තමයි. හොඳේ ඒකාකාර වෘත්තයට තියෙන කට්ටියගේ. right. බලමු. මෙහෙමයි. හොඳට තේරුම් ගන්න මේක පාර්ට් එක මේ කොටස. ස්පර්ශීය වේගය කියන්නේ මොකද්ද? වස්තුවේ වේගය කියන්නේ මොකද්ද කියන එක පැහැදිලිව තේරුම් ගන්න. මෙහෙමයි. වෘත්තාකාර මාර්ගයක ගමන් කරන වස්තුවක හොඳේ මේ වගේ වෘත්තාකාර මාර්ගයක ගමන් කරන වස්තුවක ඒ ගමන් කරන මාර්ගයේ කේන්ද්‍රය මෙතන කියලා හිතමුකෝ. ගමන් කරන මාර්ගයේ කේන්ද්‍රය මෙතන. හරිද? ප්‍රශ්නයක් නැහැ. ගමන් කරන මාර්ගයේ කේන්ද්‍රය උතන තියෙනවා. මේ වෘත්තාකාර මාර්ගයේ ගමන් කරන වස්තුව මේ වගේ තැනකින් යනවා කියලා හිතන්න. දැන් කොතන හරි මෙතනින් යනවා කියලා හිතන්නකෝ. මෙතනින් මේ පල්ලෙහා පැත්තට යනවා. මේ මෙහෙම දකුණු දක්ෂිනා වර්තව නැත්නම් මේ පැත්තට කැරකෙනවා. මෙන්න මේ දැන් මෙහෙම පල්ලෙහාට තමයි යන්නේ. හොඳද? මෙන්න ස්කන්ධයෙන් වස්තුව පල්ලෙහාට යනවා. ඒ කියන්නේ මේ වස්තුව මේ වෘත්තාකාර මාර්ගයේ ගමන් කරනවානේ. මේ වස්තුව මේ වෘත්තාකාර මාර්ගයේ ගමන් කරනවා. ප්‍රශ්නේ නැහැ. වස්තුවක් වෘත්තාකාර මාර්ගයක හෝ මොනවාගේ හරි පාරක යනවා නම් ඒ වස්තුවට අනිවාර්යයෙන්ම වේගයක් තියෙනව නේද? රේඛීය වේගයක් තියෙනවනේ. ඇයි මෙයා රේඛීය මාර්ගයක් ඔස්සේ මෙහෙම චලනය වෙනවා. පාරක් දිගේ යනවා සරල සිංහලෙන් කියනවනම්. වස්තුවක් පාරක් දිගේ යනවා නම් උඩ අනිවාර්යෙන් වේගයක් තියෙනවනේ. සරලව කියනවනම්. වස්තුව මේ පරවුම් පාර දිගේ යනවා උඩ වේගයක් තියෙනවා. මොකද්ද වේගය කියන්නේ? එක තප්පරයක් ඇතුළත ගමන් කරන දුරට. එක තප්පරයක් ඇතුළත ගමන කරන දුරට තමයි වේගය කියන්නේ. එතකොට මේ වස්තුවට වේගයක් තියෙනවා. මේ වස්තුව හැම තප්පරයකම මේ චාප දිග දිගේ යම් දුරක් ගමන් කරනවානේ. ඒ තප්පරයකට ගමන් කරන දුරට තමයි අපි කියන්නේ වේගය කියලා. එතකොට මේ වස්තුවට වේගයක් තියෙනවා. හරිද? වේගයක් තියෙනවා. වේගය තමයි මේ චාප දිගේ මේ රවුම දිගේ තප්පරයකට ගමන් කරන දුරට තමයි වේගය කියන්නේ. හරිද? ඒක පැහැදිලි කරලා තියෙනවනේ. අර එක කොල්ලට කෙල්ලෝ කීයදක පැහැදිලි කරේ වේගී සීන් එක.
හරිද? එක තප්පරයක් ඇතුළත ගමන් කරන දුර තමයි වේගයක් කියන්නේ. එතකොට මේක වෘත්ත තලිතේ දෙන වස්තුවක්. මේ වෘත්තයේ දිගේ එක තප්පරයක් ඇතුළත ගමන් කරපු දුර තමයි වේගය කියලා කියන්නේ. හරිද? වෘත්තයේ දිගේ එක තප්පරයකට ගමන් කරපු දුර තමයි වේගය කියලා කියන්නේ. එතකොට මෙයා තප්පරයකට ගමන් කරන දුර තමයි වේගය. ඒක ප්‍රශ්නයක් නෑ. මෙයා තප්පරයකට ගමන් කරන දුර තමයි වේගය. හරි. මෙයා තප්පරයකට ගමන් කරන දුර තමයි වේගය. එතකොට මේ වස්තුව තප්පරයකට යම් දුරක් ගමන් කරනවා. ඒකට තමයි වේගය කියලා කියන්නේ. හරි. ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට මේ වස්තුව මෙහෙම වෘත්තාකාර මාර්ගයේ ගමන් කරනකොට උඩ වේගයක් තියෙනවා. මේ වස්තුවට මම කියනවා ප්‍රවේගයකුත් තියෙනවා කියලා. මේ වස්තුවට ප්‍රවේගයකුත් තියෙනවා කියලා මම කියනවා. හොඳට අහගන්න මම මොකද්ද මේ කියන්න හදන්නේ කියලා. හරිද? මම කියන්න හදන්නේ මෙන්න මෙහෙම කතාවක්. ඇත්තටම මේ වස්තුවට වේගයක් තියනවද? කෝණික කතන්දරයක් නෙමෙයි මම මේ වෙලාවේ කතා කරන්නේ. මේ වස්තුවට වේගයක් තියනවද? ඔව් වේගයක් තියෙනවා. මේක වෘත්තාකාර මාර්ගයක යනවනේ. මේ රවුම දිගේ යනවනේ. රවුම වටේට යනවනේ. එතකොට මේක තප්පරයක් ඇතුළත මේ රවුම දිගේ යම් දුරක් යනවනේ. තප්පරයකට යන දුරටනේ වේගයක් කියන්නේ. මේක තප්පරයකට යම් දුරක් යනවද? ඔව් එක තප්පරයක් ඇතුළතදී මේක යම් දුරක් යනවා. ඒ යන දුරට තමයි වේගයක් කියන්නේ. තප්පරයකට ගමන් කරන දුරටනේ වේගය කියලා කියන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. වේගයක් නම් තියෙනවා. රේඛීය වේගයක් තියෙනවා. රේඛීය මාර්ගයක් ඔස්සේ වේගයක් තියෙනවා. හොඳට හිතලා කියන්න බලන්න. හොඳට හිතලා කිව්වේ නැත්නම් ප්‍රශ්නයක් නෑ. හොඳට හිතලා කියන්න බලන්න. තප්පරයකට ගමන් කරන දුරට තමයි වේගය කියලා කියන්නේ. මට කියන්න මෙතන මේ වස්තුවට ප්‍රවේගයක් තියෙනවද? රේඛීය ප්‍රවේගයක් තියෙනවද? මේ වස්තුවට ප්‍රවේගයක් තියෙනවද කියන එක වැරදිනේ. හරියටම කිව්වොත් මේ වස්තුවට රේඛීය ප්‍රවේගයක් තියෙනවද? කොහොමද රේඛීය ප්‍රවේගයක් තියෙනවා කියලා කියන්නේ? රේඛීය ප්‍රවේගයක්. මොකද්ද රේඛීය කෝණික ප්‍රවේගයක්? ලොකු පුතා කියලා එකක් ඉන්නවා. පොඩි පුතා කියලා එකක් ඉන්නවා. ලොකු පොඩි පුතා කියලා එකක් ඉන්නවා. රේඛීය කෝණික ප්‍රවේගය කියලා එකක් නෑ. ලොකු පොඩි පුතා කියලා එකක් නෑ. එක්ක ලොකු පුතා නැත්තම් පොඩි පුතා. හරිද? මට කියන්න රේඛීය ප්‍රවේගයක් මේ වස්තුවට තියනවද? ඔව්. ඇයි එහෙම කියන්නේ? රේඛීය ප්‍රවේගයක් තියෙනවා. ඔව් කියලා කියනවනම් ඇයි එහෙම කියන්නේ? ගමන් කරනවා. තේරුණේ? මෝටර් රේඛීය ප්‍රවේගයක් තියනවද? රේඛීය ප්‍රවේගයක් තියනවද? ඒ කියන්නේ දැන් නතර වෙලා තියෙන්නේ කරකිනවා. කරකිනවා. වෘත්තය දෙනවා කියන්නේ කරකිනවා. ඒතකොට තියෙනවනේ. රේඛීය ප්‍රවේගයක් තියනවද? අහගන්නකො මම මේක මෙහෙම විස්තර කරන්න හරියටම. මේකට වේගයක් තියෙනවා. වේගයක් තියෙනවනේ මේ. දැන් මෙහෙම හිතන්නකො. මේකට වේගයක් තියෙනවද? මෙතන යන එකට වේගයක් තියෙනවද? මෙතන ඉඳලා මෙහෙම ඇවිල්ලා මෙතෙන් යන එකට වේගයක් තියෙනවද? ඔව් වේගයක් තියෙනවා. ප්‍රශ්නේ නැහැ. මෙතන ඉඳලා මෙතෙන් යන එකට ප්‍රවේගයක් තියෙනවද? නිශ්චිත ප්‍රවේගයක් තියෙනවද? නිශ්චිත ප්‍රවේගයක් නැහැ. ඇයි ඒ? ඇයි නිශ්චිත ප්‍රවේගයක් නැහැ කියලා කියන්නේ? මොකද්ද වෙනස් වෙන්නේ? වෙනස් වෙන්නේ දිශාව. ප්‍රවේගයක් තියෙන්න නම් අනිවාර්යයෙන්ම නිශ්චිත දිශාවක් තියෙන්න ඕනේ. තේරෙනවනේ? ප්‍රවේගයක් කියන්නේ නිශ්චිත දිශාවකට වෙන චලනයක්. හරිද? වේගයක් කියන්නේ වේගයකට නිශ්චිත දිශාවක් තියෙන්න ඕනේද? නෑ. වේගයකින් යනවා නම් වස්තුවේ දිශාව වෙනස් වුණාට ප්‍රශ්නයක් නෑ. එක එක පැති වලට හැරි ගියාට ප්‍රශ්නයක් නෑ වේගයෙන් යන එකේ. හැබැයි ප්‍රවේගයෙන් යන එකේ එකම පැත්තකට තමයි යන්න ඕනේ. තේරෙනවද? ප්‍රවේගයෙන් යන එකෙක්ට දිශාව වෙනස් වෙන්න බෑ. ප්‍රවේගයෙන් යන එකෙක් එකම දිශාවට යන්න ඕනේ. හැබැයි වේගයෙන් යන එකෙක්ට දිශාව වෙනස් කරන්න පුළුවන්. දිශාව වෙනස් කරමින් යනකොට උට වේගයක් තියෙනවා කියලා කියනවා. දිශාව වෙනස් කරන්නේ නැතුව එකම පැත්තකට යනකොට උට ප්‍රවේගයක් තියෙනවා. වේගයක් නෙමෙයි ප්‍රවේගයක් තියෙනවා කියලා තමයි කියන්නේ. හරිද? එකම පැත්තකට යනකොට උට ප්‍රවේගයක් තියෙනවා.
එක එක පැති වලට හැරි හැරි යනවනම් උඩ තියෙන්නේ ප්‍රවේගයක්ද වේගයක්ද? වේගයක්. එක එක පැති වලට හැරි හැරි යනවනම් වේගයක් තියෙන්නේ. එකම පැත්තට නිශ්චිත දිශාවකට යනවනම් ප්‍රවේගයක් තියෙන්නේ. නිශ්චිත දිශාවකට යනවා කියන එක තවත් විදිහට විස්තර කරොත් විස්ථාපනයක් ඔස්සේ ගමන් කරනවා. තේරෙනවනේ විස්ථාපනයේ හැරි හැරි යන්නේ නැහැ. විස්ථාපනය කියන්නේ සරල රේඛීය දුරක්නේ. ඒතර විස්ථාපනයේ ඔස්සේ ගමන් කරන එකට තමයි ප්‍රවේගයක් තියෙන්නේ. දුරක් ඔස්සේ ගමන් කරන එකට තමයි වේගයක් තියෙන්නේ. තේරෙනවනේ? එතකොට මේ වෘත්ත තලිතයේ යෙදෙන වස්තුවක් සරල රේඛීය මාර්ගයකද යන්නේ? නෑ. සරල රේඛීය මාර්ගයක නෙවෙයි යන්නේ. හැරි හැරි යන්නේ. හැරි හැරි යන්නේ. තේරෙනවනේ? වෘත්ත තලිතයේ යෙදෙන වස්තුවක් හැරි හැරි යන්නේ. එහෙනම් මේකට වේගයක් තියෙනවද? වේගයක් තියෙනවා. මේකට ප්‍රවේගයක් තියෙනවද? සර් දැන් ඕක අර මේ කරගෙන ඉන්න දෙකක් තියෙනවානේ. වාමාවර්තය දක්ෂිනාවර්තය. ඔව්. එතකොට දැන් මේ මම අහන්නේ රේඛීය ප්‍රවේගයක් තියෙනවද කියලා. නෑ. රේඛීය ප්‍රවේගයක් නැහැ. හරිද? රේඛීය ප්‍රවේගයක් නැහැ. හරිද? උන්ට අහගන්න. මේකට රේඛීයව ප්‍රවේගයක් නැහැ. හරිද? හැබැයි මේක දක්ෂිනාවර්තව කැරකෙන්නත් පුළුවන් වාමාවර්තව කැරකෙන්නත් පුළුවන්. දක්ෂිනාවර්තව කැරකෙනවා නම් දකුණු පැත්තට කෝණික ප්‍රවේගයක් තියෙනවා. වම් පැත්තට කැරකෙනවා නම් වාමාවර්තව කෝණික ප්‍රවේගයක් තියෙනවා. කෝණික ප්‍රවේගය කියන එක වෙනයි ප්‍රවේගය කියන එක වෙනයි. තේරෙනවනේ? කෝණික ප්‍රවේගය කියන එක වෙනයි ප්‍රවේගය කියන එක වෙනයි. එතකොට හොඳට අහගන්න. මේකට ප්‍රවේගයක් තියනවද? නෑ. ඇයි ප්‍රවේගයක් නැත්තේ? මේක බ්‍රහ්මණී. ඇයි ප්‍රවේගයක් නැත්තේ? මේක ගමන් කරන දිශාව මොකද වෙන්නේ? මොහොතෙන් මොහොත. දිශාව වෙනස් වෙනවා. දිශාව වෙනස් වෙනවා. මේ හැරි හැරි යන්නේ. හැරි හැරි යන එකට ප්‍රවේගයක් තියෙන විදියක් නෑ. කෙලින්ම රේඛීය පාරක යන එකට තමයි ප්‍රවේගයක් තියෙන්න පුළුවන්. දැන් මේක රේඛීය පාරකද යන්නේ? නෑ. මු හැරි හැරි යන්නේ. හැරි හැරි යන නිසා මුට ප්‍රවේගයක් නැහැ. මුට වේගයක් තමයි තියෙන්නේ. හරිද? හොඳට අහගන්න. මම මේක හරියටම විස්තර කරනවා. මම මේක. හරිද? මේකට ප්‍රවේගයක් නැහැ. මේකට වේගයක් තමයි තියෙන්නේ. මේකට ප්‍රවේගයක් නැහැ. මේකට වේගයක් තියෙන්නේ. හරිනේ? ප්‍රවේගයක් නැහැ. වේගයක් තියෙන්නේ. හරි. අපි හරියට තේරුම් ගමු මේක. හරියටම තිත්තටම තේරුම් ගමු. රයිට්? ප්‍රවේගයක් නැහැ. වේගයක් තමයි තියෙන්නේ. හරි. රයිට්. මම දැන් මෙන්න මෙහෙම තර්කයක් ඉදිරිපත් කරනවා. හොඳට අහගන්න. මම මෙහෙම තර්කයක් ඉදිරිපත් කරනවා. දැන් මෙහෙම පාරක මොකෙක් හරි යනවා කියලා හිතන්නකො. හොඳට අහගන්න. මෙන්න මේ වගේ පාරක මොකෙක් හරි යනවා කියලා හිතන්නකො. මෙහෙම හැරි හැරි යන පාරක මොකෙක් හරි යනවා. මෙතන ඉඳන් මෙතෙන්ට හැරි හැරි යන පාරක මොකෙක් හරි යනවා. හරි? හැරි හැරි යන පාරක මොකෙක් හරි යනවා. මෙන්න මේ හරියෙන් යද්දි එකගේ වේගය කොයි පැත්තටද තියෙන්නේ? මේ හැරි හැරි යන පාරකනේ යන්නේ. මේ හරියෙන් යද්දි උඩ කොයි පැත්තටද වේගය තියෙන්නේ? උඩහට හරියටම හරි. මේ මෙතනින් යන මොහොතේදී උගේ වේගය උඩට. මෙතනින් යන මොහොතේ උගේ වේගය කොහෙටද? මේ පැත්තටනේ. මෙතනින් යන මොහොතේ උගේ වේගය මේ පැත්තට. මෙතනින් යන මොහොතේ උගේ වේගය කොයි පැත්තටද? පහළට. හරි. හොඳට අහගන්න. දැන් හොඳට තේරුම් ගන්න මෙන්න මේක. මෙන්න මේ හැරි හැරි යන පාරේ යන එකෙක්ට හැරි හැරි යන මාර්ගයක යන එකෙක්ට ප්‍රවේගයක් තියෙන්න පුළුවන්ද බැරිද? හැරි හැරි යන මාර්ගයක යන එකෙක්ට ප්‍රවේගයක් තියෙන්න පුළුවන්ද බැරිද? බෑ. ප්‍රවේගයක් තියෙන්න බෑ. ඇයි? දිශාව වෙනස් වෙනවා නම් ප්‍රවේගයක් නැහැ. දිශාව වෙනස් වෙනවා නම් වේගයක් තමයි තියෙන්නේ. හරි? දිශාව වෙනස් වෙනවා නම් ප්‍රවේගයක් නැහැ. දිශාව වෙනස් වෙනවා නම් වේගයක් තමයි තියෙන්නේ. හරි? ඒ වුණාට හොඳට බලන්න. දිශාව වෙනස් වෙනවා නම් ප්‍රවේගයක් තියෙන්න බෑ. දිශාව වෙනස් වෙනවා නම් වේගයක් තමයි තියෙන්නේ. හරිද? හොඳට බලන්න. මම මෙන්න මෙහෙම තර්කයක් ඉදිරිපත් කරනවා. හරිද? මම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් මේ මොහොතේ මුට දිශාවක් තියෙනවද? ඔව්. මේ තප්පරේ මේ මොහොතේ මුට නිශ්චිත දිශාවක් තියෙනවද? ඔව්. මේ මොහොතේ මේක යන්නේ උඩට. මේ මොහොතේ මේකට නිශ්චිත දිශාවක් තියෙනවද? ඔව්. මේ මොහොතේ මේක යන්නේ මෙහෙට. හරිනේ? මේ මොහොතේ මුට නිශ්චිත දිශාවක් තියෙනවද? ඔව්. මේ මොහොතේ මේක යන්නේ පල්ලෙහාට. එහෙනම් මුට ප්‍රවේගයක් තියෙන්න පුළුවන්ද? බෑ. මේ සමස්ත චලිතයේ ප්‍රවේගයක් තියෙන්න බෑ.
සමස්ත චලිතයේ ප්‍රවේගයක් තියෙන්න බෑ. ඇයි ඒ? සමස්ත චලිතයේ නිශ්චිත දිශාවක් නැහැනේ. සමස්ත චලිතයේ නිශ්චිත දිශාවක් නැහැ. ඒක නිසා සමස්ත චලිතයට ප්‍රවේගයක් තියෙන විදිහක් නැහැ. හැබැයි මොහොතකට ප්‍රවේගයක් තියෙන්න පුළුවන් නේද? එක මොහොතක ප්‍රවේගයක් තියෙන්න පුළුවන්. එක මොහොතක ප්‍රවේගයක් තියෙන්න පුළුවන්. සමස්ත චලිතයේ ප්‍රවේගයක් තියෙන්න බෑ. සමස්ත චලිතයේ තියෙන වේගයක්. හැබැයි මේ චලිතය ගත්තාම එක මොහොතක ප්‍රවේගයක් තියෙන්න පුළුවන්. කියන්නේ මොහොතෙන් මොහොත බැලුවොත් ප්‍රවේගයක් තියෙනවා. මේ මොහොතේ ප්‍රවේගයක් තියෙනවා. ඊට පස්සේ ඊළඟ මොහොතේ වෙනස් ප්‍රවේගයක් තියෙනවා. දිශාව වෙනස් වෙච්ච වෙනස් ප්‍රවේගයක් තියෙනවා. ඊළඟ මොහොතේ දිශාව වෙනස් වෙච්ච තවත් ප්‍රවේගයක් තියෙනවා. තේරෙනවනේ? මොහොතක ප්‍රවේගයක් තියෙන්න පුළුවන්. රයිට්? මොහොතක ප්‍රවේගයක් තියෙන්න පුළුවන්. රයිට්? අන්න ඒ වගේ හොඳට තේරුම් ගන්න මේක. අන්න ඒ වගේ මේ වෘත චලිතයේ දෙන වස්තුවකත් මේ වෘත චලිතයේ දෙන වස්තුවකත් මොහොතක ප්‍රවේගයක් තියෙන්න පුළුවන්. හරිද? මොහොතක ප්‍රවේගයක් තියෙන්න පුළුවන්. වෘත චලිතයේ දෙන වස්තුවක වේගයක් තියෙන්න පුළුවන්ද? පුළුවන්. වෘත චලිතයේ දෙන වස්තුවක වේගයක් තියෙන්න පුළුවන්ද? පුළුවන්. පැහැදිලිවම පුළුවන්. මේක මාර්ගයේ හැදි මෙහෙම යනවනේ. වේගයක් තියෙන්න පුළුවන්. වෘත චලිතයේ දෙන වස්තුවක ප්‍රවේගයක් තියෙන්න පුළුවන්ද? බෑ. වෘත චලිතයේ දෙන වස්තුවක ප්‍රවේගයක් තියෙන්න බෑ. හැබැයි වෘත චලිතයේ දෙන වස්තුවක මොහොතක ප්‍රවේගයක් තියෙන්න පුළුවන්ද? පුළුවන්. එක මොහොතක ප්‍රවේගයක් තියෙන්න පුළුවන්. මේ මොහොතේ ප්‍රවේගය මේ පැත්තට. තේරෙනවද? මේ මොහොතේ ප්‍රවේගය මේ පැත්තට. මේ මොහොතේ මෙතෙන්ට આવොත් මේ මොහොතේ ප්‍රවේගය කොහෙද තියෙන්නේ? මෙහෙට. මේ මොහොතේ ප්‍රවේගය මෙහෙට. තේරෙනවද? මේ මොහොතේ ප්‍රවේගය මෙහෙට. තේරෙනවද? ඒ කියන්නේ වෘත චලිතයේ දෙන වස්තුවකට මොහොතක ප්‍රවේගයක් තියෙන්න පුළුවන්. මොහොතක ප්‍රවේගයක් තියෙන්න පුළුවන්. හරිද? අන්නේ තියෙන මොහොතක ප්‍රවේගය හොඳට බලාගන්න. මොහොතක ප්‍රවේගය හැම වෙලෙම හරිද? ඒ මොහොතක තියෙනවනේ ප්‍රවේගයක්. ඒ මොහොතක තියෙන ප්‍රවේගය හැම වෙලෙම කේන්ද්‍රයේ ඉඳන් අඳින රේඛාවට ලම්බක දිශාවකට තමයි තියෙන්නේ. හරි? ඒ මොහොතකට තියෙනවනේ ප්‍රවේගයක්. ඒ මොහොතක තියෙන ප්‍රවේගය මොහොතක ප්‍රවේගය කේන්ද්‍රයේ ඉඳන් අඳින රේඛාවට ලම්බක විදිහට තමයි තියෙන්නේ. කේන්ද්‍රයේ ඉඳන් අඳින රේඛාවට ලම්බක විදිහට තමයි මේ ප්‍රවේගයේ දිශාව තියෙන්නේ. කේන්ද්‍රයේ ඉඳන් අඳින රේඛාවට ලම්බක දිශාවට තමයි මේ ප්‍රවේගයේ දිශාව තියෙන්නේ. හරිද? අහන්න. ඒ කියන්නේ මෙහෙම වෘත්ත චලිතයේ දෙන වස්තුවක් තියෙනවා නම් වස්තුවක් මෙහෙම වෘත්ත චලිතයේ දෙනවා නම් මේ මොහොතේ ප්‍රවේගය කොයි පැත්තට තියෙන්නේ? කේන්ද්‍රයේ ඉඳන් අඳින රේඛාවට ලම්බකව. කේන්ද්‍රයේ ඉඳන් රේඛාවට ලම්බකව. කේන්ද්‍රයේ ඉඳන් අඳින රේඛාවට ලම්බකව. හරිද? කේන්ද්‍රයේ ඉඳන් අඳින රේඛාවට ලම්බක රේඛාවක් කියන්නේ හොඳට අහගන්න. කේන්ද්‍රයේ ඉඳන් අඳින රේඛාවට ලම්බක රේඛාවක් කියලා කියන්නේ ඒක වෘත්තයට අඳින ස්පර්ශකයක්. ඒක වෘත්තයට අඳින ස්පර්ශකයක්. තේරෙනවනේ? කේන්ද්‍රයේ ඉඳන් අඳින රේඛාවට ලම්බක රේඛාවක් කියන්නේ කේන්ද්‍රයේ ඉඳන් අඳින රේඛාවට ලම්බක රේඛාවක් කියන්නේ ඒක වෘත්තයට අඳින ස්පර්ශකයක්. තේරෙනවද? වෘත්තයට අඳින ස්පර්ශකයක්. එතකොට වෘත්තයට අඳින ස්පර්ශකයක්. ඒක වෘත්තයට අඳින ස්පර්ශකයක්. එතකොට වෘත්තයට අඳින ස්පර්ශකයක් කියලා කියන්නේ මොකද්ද? වෘත්තයට අඳින ස්පර්ශකයක්. ඒ කියන්නේ මේ ප්‍රවේගයේ තියෙන හැම වෙලේම කොයි පැත්තටද? මේ වෘත්ත චලිතයේ වෘත්තයට අඳින ස්පර්ශකයක් තියෙන පැත්තට තමයි මේ ප්‍රවේගය හැම වෙලේම තියෙන්නේ. මේ ස්ථානයේදී මේ වෘතයට ස්පර්ශකයක් ඇන්දොත් මේ ස්ථානයේ ගෑවෙන විදිහට මේ වෘතයට මේ ස්ථානයේදී ගෑවෙන විදිහට ස්පර්ශකයක් ඇන්දොත් ඒ ස්පර්ශකයේ දිශාවට තමයි ප්‍රවේගය තියෙන්නේ. තේරෙනවද? ස්පර්ශකයේ දිශාවට තමයි වස්තුවේ මේ මොහොතේ ප්‍රවේගය තියෙන්නේ. ඒක නිසා මේ ප්‍රවේගයට අපි කියනවා නම මොකද්ද? ස්පර්ශීය ප්‍රවේගය කියලා. මේ ප්‍රවේගයට කියනවා ස්පර්ශීය ප්‍රවේගය කියලා. ඇයි ඒ ස්පර්ශීය ප්‍රවේගය කියන්නේ? ඒ මොහොතේ ප්‍රවේගය තියෙන හැම වෙලේම වෘත්ත චලිතයේ දෙන වස්තුවේ මේ වෘත්තයට අඳින ස්පර්ශකයේ දිශාවට තමයි මේ ප්‍රවේගය හැම වෙලේම තියෙන්නේ. මේ වෘත්තයට අඳින ස්පර්ශකයේ දිශාව මේ පැත්තටනේ. ඒ ස්පර්ශකයේ දිශාව මේ වෘත්තයට අඳින ස්පර්ශකයේ දිශාව මේකනේ. ඒ ස්පර්ශකයේ දිශාවට තමයි ප්‍රවේගය හැම වෙලේම තියෙන්නේ. හරිද? එතකොට ප්‍රවේගයක් තියෙනවා. වෘත්ත චලිතයේ දෙන වස්තුවකට ප්‍රවේගයක් තියෙනවා. හැබැයි මේ ප්‍රවේගය තියෙන්නේ මොහොතක ප්‍රවේගයක් තියෙන්නේ. ඇයි? ඊළඟ මොහොතේ ප්‍රවේගයේ දිශාව වෙනස් වෙනවනේ. ප්‍රවේගයේ දිශාව වෙනස් වුණා කියන්නේ ප්‍රවේගය වෙනස් වුණා කියන එක. හරිද? වෘත්ත චලිතයේ දෙන වස්තුවකට ප්‍රවේගයක් තියෙනවද? නැහැ.
හොඳට අහගන්න. වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවකට ප්‍රවේගයක් තියනවද? නැහැ. වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවකට වේගයක් තියනවද? ඔව්. වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවකට වේගයක් තියෙනවා. වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවකට ප්‍රවේගයක් තියනවද? නැහැ. වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවකට මොහොතක ප්‍රවේගයක් තියනවද? මොහොතක ප්‍රවේගයක් තියෙනවා. මොහොතක ප්‍රවේගයක් තියෙනවා. ඒ ප්‍රවේගය තියෙන්නේ මොන පැත්තටද? වෘත්ත චලිතයේ වෘතයේ ස්පර්ශකය අදින පැත්තට. වෘතයේ අදින ස්පර්ශකයේ පැත්තට. වෘතයේ අදින ස්පර්ශකයේ පැත්තට. වෘතයේ අදින ස්පර්ශකයේ පැත්තට. ඒක නිසා වෘත්ත චලිතයේ දෙන වස්තුවක මොහොතක ප්‍රවේගයට අපි කියනවා ස්පර්ශීය ප්‍රවේගය කියලා. වෘත්ත චලිතයේ දෙන වස්තුවක මේ ගන්න මොහොතක ප්‍රවේගය තියෙනවනේ. ඒ මොහොතක ප්‍රවේගයට අපි නමක් කියනවා ස්පර්ශීය ප්‍රවේගය කියලා. හරිද? මොහොතක ප්‍රවේගයට අපි නමක් කියනවා ස්පර්ශීය ප්‍රවේගය කියලා. හරිද? එතකොට දැන් මේ වස්තුව ගමන් කරන වේගයයි මේ මොහොතක ප්‍රවේගයයි දෙකම සමානයි. හරිද? ඇයි මේ වස්තුව යම්කිසි වේගයකින් ගමන් කරනවානේ මේ වෘතයේ දිගේ. ඒ වෘතයේ දිගේ මෙහෙම යම්කිසි වේගයකින් ගමන් කරනවා මේ මොහොතේ වේගය බලමු. ඒක v නේ. එතකොට මේ මොහොතේ වේගය ඒ මොහොතේ නිශ්චිත දිශාවක් කියන. ඒ මොහොතේ v වේගයක් තියෙනවා. උන්ට අහගන්න මම මේ කියන වචන. මෙතනින් ගමන් කරනකොට මේ මොහොතේ v වේගයක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. මේ මොහොතේ v කියලා වේගයක් තියෙනවා. හැබැයි ඒ මොහොතේ v කියලා වේගයක් තියෙනවා. හැබැයි ඒ මොහොත සැලකුවාම හොඳට අහගන්න ඒ මොහොතේදී නිශ්චිත දිශාවකුත් තියෙනවා. ඒක නිසා ඒ මොහොතේ ප්‍රවේගයත් වීම තමයි. හරිද? ඒ මොහොතේ ප්‍රවේගයත් වීම තමයි. හරිද? සරලව කියනවා නම් ගෙදර ගිහලා තව ටිකක් හොඳට තේරුම් ගන්න නිදහසේ නිස්කලංකව අධ්‍යයනය කරන්න තව ටිකක් හොඳට. එතකොට මීටරට වඩා හොඳට මීටර වෙයි. වස්තුවේ වේගය කියන්නේ වස්තුවේ මේ මොහොතක තියෙන ප්‍රවේගය කියන්නේ දෙකම එකක්. හරි? එක මොහොතක ප්‍රවේගයයි වස්තුවේ වේගයයි දෙකම එකක්. හරිද? එතකොට මේ වස්තුවේ මොහොතක වේගයට මොකද්ද කියන මොහොතක ප්‍රවේගයට මොකද්ද කියන නම? ස්පර්ශීය ප්‍රවේගය කියලා කියනවා. හරිද? වස්තුවේ ස්පර්ශීය ප්‍රවේගය කියලා කියනවා. හරිද? බලන්න පාඩමේ මාතෘකාව මොකක්ද කියලා. වස්තුවේ වේගය ඇලෙරක් ස්පර්ශීය ප්‍රවේගය. හරිද? වස්තුවේ වේගය එහෙම නැත්නම් වස්තුවේ ස්පර්ශීය ප්‍රවේගය. හරිද? වස්තුවේ වේගය හෝ වස්තුවේ ස්පර්ශීය ප්‍රවේගය ඔය දෙකම එකක්. හරිද? සරල සිංහලෙන් කියනවා නම් මේ වස්තුව මේ රවුම් වටේ යනකොට වේගයක් තියෙනවනේ. එක මොහොතක් සැලකුවාම ඒකේ නිශ්චිත දිශාවකුත් තියෙනවනේ. එතකොට නිශ්චිත දිශාවක් තියෙනවා කියන්නේ ප්‍රවේගයක් තියෙනවා කියන එක. එතකොට මේ වස්තුව යම්කිසි වේගකින් වෘත්ත චලිතයේ ගමන් කරනවා. එක මොහොතක් සැලකුවාම දැන් මෙහෙමනේ සමස්ත චලිතය හොඳට අහගන්න. සමස්ත චලිතයේ සැලකුවාම වස්තුව මෙහෙම වෘත්තාකාර මාර්ගයක ගමන් කරනවා. සමස්ත චලිතයේ සැලකුවාම වස්තුව වෘත්තාකාර මාර්ගයක ගමන් කරනවා. ඒක නිසා වස්තුවට තියෙන වේගයක් හැරි හැරි යන්නේ. සමස්ත චලිතයේ සැලකුවාම වස්තුව හැරි හැරි යන්නේ. වස්තුව හැරි හැරි යන නිසා වස්තුවට තියෙන වේගයක්. හැබැයි එක මොහොතක් ගත්තාම වස්තුවට නිශ්චිත දිශාවක් තියෙනවා. ඒ වෙලාවේ නිශ්චිත දිශාවක් තියෙනවා. නිකන් ෆොටෝ එකක් ගත්තා වගේ. ඒ වෙලාවේ නිශ්චිත දිශාවක් තියෙනවා. ඒක නිසා කියනවා ඒ වෙලාවේ ප්‍රවේගයක් තියෙනවා කියලා. ඒ ප්‍රවේගයේ අගයත් මේ වස්තුව මේ වෘත්ත චලිතයේ යෙදෙනකොට තිබ්බ වේගයේ අගයමයි. ඇයි මේ මොහොතේ තියෙන වේගයත් මේ මොහොතේ තියෙන්නේ අර වෘත්ත චලිතයේ යෙදෙනකොට තිබ්බ වේගයමනේ. ඒතකොට මේ මොහොතක් සැලකුවාම විශේෂයෙන් සිද්ධ වෙන දේ තමයි මොහොතක් සැලකුවාම නිශ්චිත දිශාවක් එනවා. නිශ්චිත දිශාවක් එන නිසා ප්‍රවේගයක් කියලා කියන්නත් පුළුවන් ඒකට. හරිද? ඒ ප්‍රවේගයේ අගයත් අර වේගයේ අගයම තමයි. වෘත්ත චලිතයේ යෙදෙනකොට තියෙන වේගයේ අගයම තමයි. ඒ දෙකම එකක්. හොඳයි. ඒතකොට ඒ වස්තුවේ වේගයට අපිට ඕනනම් කියන්න පුළුවන් ස්පර්ශීය ප්‍රවේගය කියලා කියන්නත් පුළුවන් නැත්නම් වස්තුවේ වේගය කියලා කියන්නත් පුළුවන්. හරිද? ස්පර්ශීය වේගය කියලා කියන්නත් පුළුවන් නැත්නම් වස්තුවේ වේගය කියලා කියන්නත් පුළුවන්. right? හරි. ඒක අපි සිංහලෙන් දාගමු. ලියන්න මෙහෙම. මෙහෙම ලියන්න. ඒකක කාලයකදී වෘත්තාකාර පතයේ දිගේ ඒකක කාලයකදී වෘත්තාකාර පතයේ දිගේ
ගමන් කරන දුර ඒකක කාලයකදී වෘත්තාකාර පතේ දිගේ ගමන් කරන දුර ඒකක කාලයකදී වෘත්තාකාර පතේ දිගේ ගමන් කරන දුර වස්තුවේ වේගය වේ. 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 මෙය ස්පර්ශීය ප්‍රවේගය ලෙසද හඳුන්වයි. 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 ඊට හේතුව වන්නේ ඊට හේතුව වන්නේ ඊට හේතුව වන්නේ එම වේගයේ දිශාව හැම විටම 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 වෘත්තාකාර පතයට අඳින ඊට හේතුව වන්නේ එම වේගයේ දිශාව හැම විටම වෘත්තාකාර පතයට අඳින ඊට හේතුව වන්නේ එම වේගයේ දිශාව හැම විටම වෘත්තාකාර පතයට අඳින ස්පර්ශකයේ දිශාවට පවතින බැවිනි. ඊට හේතුව වන්නේ එම වේගයේ දිශාව හැම විටම ඊට හේතුව වන්නේ එම වේගයේ දිශාව හැම විටම වෘත්තාකාර පතයට අඳින ස්පර්ශකයේ දිශාවට වෘත්තාකාර පතයට අඳින ස්පර්ශකයේ දිශාවට පවතින බැවිනි. වෘත්තාකාර පතයට අඳින ස්පර්ශකයේ දිශාවට පවතින බැවිනි. right මේ රූපය අද පැහැදිලි නැත්තම් මම පැහැදිලි රූපයක් හදින්නම්. මේ වෙලාවේ ප්‍රවේගය මේ පැත්තට. මේ වෙලාවේ ප්‍රවේගය ස්පර්ශකයේ පැත්තට මේ. කේන්ද්‍රයෙන් ඉඳන් අඳින රේඛාවට ලම්බක. කේන්ද්‍රයෙන් ඉඳන් අඳින රේඛාවට ලම්බක පැත්තට තමයි ප්‍රවේගය තියෙන්නේ. මේ කේන්ද්‍රයෙන් ඉඳන් අඳින රේඛාව මේක ඒකට ලම්බකව තමයි තියෙන්නේ ප්‍රවේගය. කේන්ද්‍රයෙන් ඉඳන් අඳින රේඛාවට ලම්බකව තමයි තියෙන්නේ ප්‍රවේගය. right අරක මම අර ප්‍රායෝගිකව අනිත් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා තියෙනවා. හැබැයි ලම්බක වැඩ ගන්න. අනිකන් එහෙම වන්ද. right. එතකොට දැන් මේ වෙලාවේ මෙයාට තියෙන ප්‍රවේගය නැත්තම් මේ වෙලාවේ තියෙන මෙයාට තියෙන වේගය නැත්තම් ස්පර්ශීය ප්‍රවේගය දෙකම එකක් හොඳයි. වස්තු වෘත්ත ජලතයේ තියෙන යෙදෙන වස්තුවට වෘත්ත ජලතයේ යෙදෙන වස්තුවට තියෙන වේගය කියලා කිව්වත් වෘත්ත ජලතයේ යෙදෙන වස්තුවට තියෙන ස්පර්ශීය ප්‍රවේගය කියලා කිව්වොත් දෙකම එකක්. ස්පර්ශීය ප්‍රවේගය කිව්වොත් වේගය කිව්වොත් දෙකම එකක්. හොඳයි. දෙකම කියවෙන්නේ එකම එකක්. හරිද? එතකොට ස්පර්ශීය වේගය කිව්වොත් වේගය කිව්වොත් දෙකෙන්ම කියවෙන්නේ එකම අදහස. එකම අදහස. ඒ කියන්නේ වෘතයේ වටේ යන්නේ කොච්චර වේගෙන්ද කියලා. වටේ කොච්චර ස්පීඩ් එකෙන් වටේ දුවනවද කියන එක තමයි කියවෙන්නේ. හරිද? right. එතකොට right. දැන් අපිට මේ වටේ දුවන වස්තුව මේ වෘතයේ වටේ දුවන වේගය හොයා ගන්න ඕනේ. වස්තුව වෘතයේ වටේ දුවන වේගය හොයා ගන්න ඕනේ. වස්තුව වෘතයේ වටේ දුවන වේගය හොයා ගන්න මම මෙන්න මෙහෙම ප්ලෑන් එකක් ගන්නවා. මම රූපයක් ඇතුළේ විස්තර කරනවා. දැන් මට ඕනේ වස්තුව මේ වෘතයේ වටේ දුවන වේගය හොයා ගන්න. හරිද? වස්තුව වෘතයේ වටේ යන වේගය හොයා ගන්න ඕනේ. හරි? වස්තුව මෙන්න මෙහෙම වෘතයේ වටේ යන වේගය හොයා ගන්න ඕනේ. හරි? දැන් මම ඔන්න කේන්ද්‍රයේ ඉඳලා වස්තුව s දුරක් යනවා. ඡාපයේ දිගේ වස්තුව s දුරක් යනවා කියලා හිතමුකෝ. වස්තුව s දුරක් යනවා. හරි. කේන්ද්‍රයේ ඉඳලා මෙතන කෝණය θ වස්තුව යනවා සිම්පල් s දුරක්. සිම්පල් s දුරක් මෙතන ඉඳලා මෙතෙන්ට s දුරක් යනවා වස්තුව. ප්‍රශ්නයක් නැහැ.
වස්තුව මෙතන ඉඳන් මෙතෙන්ට s දුරක් යනවා. මට දැන් මේ සඳහා ගත වෙනවා කාලය t. t කාලයක් ගත වෙනවා. හරි කොහොමද වේගය හොයන්නේ? වේගය කියන්නේ මොකක්ද සරල සිංහලෙන් කියනවා නම්? වේගය කියන්නේ ගමන් කර දුර බෙදීම කාලයනේ හරියටම හරි. වේගය කියන්නේ දුර බෙදීම කාලයනේ කොච්චර දුරක් ගමන් කළාද? s දුරක් ගමන් කළා. ගමන් කරපු දුර s නේ. එතන කෝණික ස්ථාපනයක් හදාලාද? නෑනේ වේගයනේ අහන්නේ නිකන් නෝමල් වේගය. නෝමල් වේගය කියන්නේ උත්තරණ වේගය. නැත්නම් රේඛීය වේගය. එතකොට ගමන් කරපු රේඛීය නැත්නම් ගමන් කරපු දුර s. ඒ සඳහා ගත වෙච්ච කාලේ t. හරිද? ඇත්තටම වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවක හොඳට අහගන්න ඇත්තටම වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවක ගමන් කරන දුරට අපිට කියන්න පුළුවන් නේද ගමන් කළ ඡාප කොටසේ දිග කියලා. වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවක මට ඕනනම් කියන්න පුළුවන් ගමන් කළ ඡාප කොටසේ දිග කියලා ගමන් කරපු දුරට. එතකොට වේගය මට මෙන්න මෙහෙම හොයන්න පුළුවන්. වේගය ගමන් කළ වේගය සමානයි ගමන් කළ ඡාප කොටසේ දිග. ගමන් කළ ඡාප කොටසේ දිග ඡාප දිග බෙදීම ඒ සඳහා ගත වූ කාලය. ගමන් කරපු ඡාප දිග ඒ සඳහා ගත වෙච්ච කාලය බෙදුවා නම් එනවා ගමන් කරපු වේගය. ඒ කියන්නේ තප්පරයකට කොච්චර ඡාප දිගෙත් කොච්චර දුරක් ගියාද? ගමන් කරපු මුළු ඡාප දිග කාලයෙන් බෙදුවම වෙනවා තප්පරයකට කොච්චර ඡාප දිගක් ගියාද කියලා. කියන්නේ තප්පරයකට කොච්චර දුරක් ගියාද කියලා. තප්පරයකට ගමන් කරපු දුරට තමයි වේගය කියලා කියන්නේ. එතකොට වේගය v සමානයි ගමන් කරපු ඡාප දුර s බෙදීම කාලය t. v සමානයි s බෙදීම t කියලා සමීකරණයක් එනවා. right මේක කොටු කරන්න එපා. මේවා අපි කලින් දන්න සමීකරණනේ. දුර බෙදීම කාලයෙන් ප්‍රවේගය එනවා කියලා. දුර බෙදීම කාලයෙන් ප්‍රවේගය එනවා කියලා කලින් දන්නවනේ. ඒ නිසා මේක කොටු කරන්න එපා. මේක කොටු කරන්නේ නැහැ. හරිද? මේක කලින් දන්න සමීකරණයක්. හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් ඉස්සෙල්ලා ඔයා ඉගෙන ගත්තා නේද? මෙන්න මෙහෙම සමීකරණයක්. ඉස්සෙල්ලා ඉගෙන ගත්තා කෝණය සමානයි විස්ථාපනය බෙදීම කාලය කියලා. කෝණය සමානයි විස්ථාපනය බෙදීම අරය කියලා. මතකද? එතකොට මෙතන මේ අරය කියන පාර්ට් එක සමාන ලකුණෙන් අනිත් පැත්තට ගන්න આવොත් අරය කියන පාර්ට් එක සමාන ලකුණෙන් අනිත් පැත්තට ගන්න આવොත් අරය කියන්නේ s බෙදීම r බෙදීමක් හැටියට තියෙන්නේ. ඒක සමාන ලකුණෙන් අනිත් පැත්තට ගන්න ආවම මට ලියන්න පුළුවන් s සමානයි θ වරක් r කියලා. s සමානයි θ වරක් r. හරිද? එතකොට මට මෙන්න මෙතන වේගය සමානයි s බෙදීම t වෙනුවට s වෙනුවට. හරිද? මම මේකට 1 කියලා කියන්නම්. මේක 1. right? මේක 2. හරි? එකේ s සමානයි θ r නේ. එකෙහි s දෙකේ ආදේශය. දෙකෙහි ආදේශය. එකෙහි s දෙකෙහි ආදේශය. එකෙහි s දෙකෙහි ආදේශය මට ලියන්න පුළුවන් v සමානයි s කියලා කියන්නේ θ වරක් r බෙදීම t. θ වරක් r බෙදීම t. එතකොට හරිද? තේරෙනවනේ මේ කරපේ? එතකොට මෙතන හැදෙනවා ලස්සන පදයක්. θ බෙදීම t කියලා පදයක් එනවා. මේ θ බෙදීම t කියලා පදයක් එනවා. මොකක්ද ඇත්තටම θ බෙදීම t කියන්නේ? ගමන් කරපු කෝණය බෙදීම ඒ සඳහා ගත වෙච්ච කාලය. කෝණය බෙදීම කාලය කියන්නේ මොකද්ද? තප්පරයකට ගමන් කරපු කෝණය. තප්පරයකට ගමන් කරපු කෝණය. කෝණය බෙදීම කාලයෙන් ඉන්නේ තප්පරයකට ගමන් කරපු කෝණයනේ. තප්පරයකට ගමන් කරපු කෝණය කියන්නේ ඇත්තට මොකද්ද? තප්පරයකට ගමන් කරපු කෝණය කියන්නේ කෝණික ප්‍රවේගය. හරියටම හරි කෝණික ප්‍රවේගය. එතකොට මට ගන්න පුළුවන් ස්පර්ශීය වේගය. එහෙම නැත්නම් වස්තුව ගමන් කරන වේගය සමානයි θ බෙදීම t කියන්නේ කෝණික ප්‍රවේගයනේ. කෝණික ප්‍රවේගයේ වාරයක් අරය කියලා. ස්පර්ශීය වේගය සමානයි නැත්නම් වේගය වස්තුව ගමන් කරන වේගය සමානයි වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවක වස්තුව ගමන් කරන වේගය සමාන වෙනවා කෝණික ප්‍රවේගය වර අරය. වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවක වස්තුව ගමන් කරන වේගය සමානයි කෝණික ප්‍රවේගය වර අරය. මේක ලියලා මේක කොටු කරගන්න. අහන්න. ලියන්න ඕනේ පිළිවෙලක් තියෙනවා. ඉස්සෙල්ලම රූපය අඳින්න. හරි? ඉස්සෙල්ලම රූපය අඳින්න. රූපය ඇදලා මේකත් ලියන්න සයිඩ් එකේ. θ සමානයි s බෙදීම r. එතකොට s සමානයි r θ කියලා ලියලා එකකින් ලියන්න. ඊට පස්සේ යටින් ලියන්න වේගය සමානයි ගමන් කළ ඡාප දිග බෙදීම කාලය. ඊට පස්සේ v සමානයි s බෙදීම t මේක 2 කියලා මාක් කරන්න. ඊට පස්සේ එකෙහි s දෙකෙහි ආදේශයෙන් කියලා ලිව්වා මේක ලිව්වා. එතකොට
මේක සමීකරණය ආව මේක v සමානයි ඔමේගා r කියලා ආවා. හරිද? මේක ලියලා කොටු කරගන්න. හරිනේ ගාන කරමු. ලියන්න ගානක් ලියන්න මෙහෙම අරය 2 මීටර වූ වෘත්තාකාර පතයක අරය 2 මීටර වූ වෘත්තාකාර පතයක අරය 2 මීටර වූ වෘත්තාකාර පතයක කෝණික ප්‍රවේගය හතරයි රේඩියන් තප්පර වර්ගයට රේඩියන් තප්පරයට 4 රේඩියන් තප්පරයට වේ වස්තුව ගමන් කරන වේගය සොයන්න. එතකොට මම හදලා පෙන්නන්න. වේගයනේ අහන්නේ. වේගය අහනවා. කෝණික ප්‍රවේගය දෙනවා කීයද? 4යි රේඩියන් තප්පරයනේ. 4යි රේඩියන් තප්පරයට වරක් අරය 2 මීටරනේ. එතකොට රේඩියන් කියන එක අපි අයින් කර ගන්න ඕනේ. හේතුව ප්‍රවේගයන්නේ යහන්නේ, වේගයන්නේ යහන්නේ. වේගයක් කරනවා රේඩියන් එන්න විදියක් නැහැ. රේඛීය වේගයක් කරනවා. ඒක ඒක අයින් කර ගන්න ඕනේ. එහෙම අයින් කරන්න දාන්න, ඒ කියන්නේ එහෙම කැපෙන්නේ නැතුව අපිට අයින් කරන්නම වෙන අපිටම දාන්න වෙන එකම මේ ඒකකේ මොකද්ද අපි සිලබස් එකේ? රේඩියන් විතරයි. V සමානයි 4 රේඩියන් අයින් කර 4 වලත් 2 8යි. 8යි ms ඍණ 1. 8යි ms ඍණ 1. right? හරි. ඒ කතාවත් හරි. ඔය සුපිරිම සමීකරණ ඔය ඉස්සරහට සෑහෙන වැදගත් වෙනවා. හොඳයි. ඉස්සරහට යනකොට තේරෙයි ඔය කොච්චර වටිනවද කියලා. හරි. ඊට පස්සේ මාතෘකාව දාගන්න නෑ අපි අර මුල්ලෙකනුත් ගානක් හදලිමු. කෝණික ප්‍රවේගිනුත් ගානක් හදලිමු. ලියන්න මෙහෙම වස්තුවක් වස්තුවක් 2.5 රේඩියන් තප්පරයට කෝණික ප්‍රවේගයෙන් 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 තප්පර භාගයක් ගමන් කරයි. තප්පර භාගයක් ගමන් කරයි. ගමන් කරන ලද කෝණය කොපමණද? ගමන් කරන ලද කෝණය කොපමණද? හරි. එතකොට ඒ ගාන ගෙවන්නේ පොඩි ගානක්. කෝණික ප්‍රවේගය දෙනවා, කෝණය අහනවා, කාලයක් දෙනවා. කෝණික ප්‍රවේගය දෙනවා 2.5 රේඩියන් තප්පරයට කියලා. තුනගේ 2.5 රේඩියන් තප්පරයට කියලා එනවා. එතකොට කෝණය දන්නේ නැහැ. ඒ සඳහා ගත වෙන කාලය තප්පර භාගය. මේක මේ පැත්තට අරන් එනවා. එතකොට 2.5 රේඩියන් තප්පරයට වාරයක් භාගයයි තප්පර රිටන එක කෝණය. තප්පරයට තප්පර කැපිලා යනවා. 2.5 වරක් භාගය කියන්නේ දෙකට භාගයේ දෙක කැපිලා යනවා. රිටන 2යි රේඩියන් කියලා. 5 රේඩියන්. 5 රේඩියන්. 5 රේඩියන් සමානයි θ. ඒක ගමන් කරපු කෝණය 5. රේඩියන් 5 කියලා කියන්නේ අංශක නම් අංශක 180යි. හොඳයි. රේඩියන් 5 ගියා කියන්නේ අංශක 180ක් ගියා කියන එක. අංශක අදාළ නැහැ මේ පාඩමට.
ඒකට රේඩියස් සහ අංශක අතර සම්බන්ධය අපි ඉගෙන ගන්නවා ත්‍රිකෝණමිතිය පාඩමේදී. ඒක වඩා මතක් වෙන්න මම කිව්වේ. right. එතකොට ඒක ඉවරයි.